දැන් ඇත්තම ගත්තොත් අපි කවුරුත් දන්නවා වර්තමාන ආණ්ඩුව මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ආණ්ඩුව බලයට එනකොට බලය ගන්නකොට සුරංගනා කතා ගොඩක් කිව්වා. ඒගොල්ලෝ බඩු මිල අඩු කරන හැටි කිව්වා, සහන දෙන හැටි කිව්වා, වේදිකාවල පළු පැලෙන්න කෑ ගැහුවා. මුදල් හොයන හැටිත් දන්නවා කියලා කිව්වා. නිසා මුදල් හොයන්නේ කොහොමද කියලා දන්නවා කියලා පම්පෝරි ගහලා තමයි බලය ගත්තේ. අපිට මතකයි ඡන්ද කාලේ සමහර රැස්වීම වල විමල් විරන්ස මහත්තයා වගේ කට්ටිය යටිගිරියෙන් කෑ ගහලා කිව්වා දෙන සහනවල සහන බහන්න ලයිස්තුවක් කිව්වා. මේවා දෙනවා ගෝඨාභය එන්නේ පලි ගන්න නෙවෙයි සහන දෙන්න සහන මල්ලක් කරන් එන්නේ කියලා තමයි කිව්වේ. හැබැයි එහෙම සහන දෙන කියලා ආපු ආණ්ඩුව දැන් වෙලා තියෙන්නේ මොකද්ද? තියෙන සහනත් ජනතාවගේ අහෝසි කරමින් යනවා. ජනතාව මත බරපතවමින් යනවා. බඩු මිල වැඩි වෙන්න ඉඩ ඇරලා බලාගෙන ඉන්නවා. අඩුම ගානේ පොදු ජනතාව පාවිච්චි කරන මේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මෙලවත් පාලනය කරන්න ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැත්නම් ඒක මොන ආණ්ඩුවක්ද කියලා අපි අහනවා. රටකට ආණ්ඩුවක් ඕනේ මොකටද? රටකට ආණ්ඩුවක් ඕනේ ඒ රටේ ජනතාව මුහුණ පාන ප්‍රශ්නවලට ආණ්ඩුව පැත්තෙන් විසඳුම් ලබා දෙන්න. නැත්නම් ආණ්ඩුවක් ඕනේ නැහැනේ. රට කොහොමත් ආණ්ඩුව නැතත් මේ ක්‍රමයට ගමන් කරමින් තියෙනවා. එතකොට වෙළඳ පොළට අනුව බඩු මිල තීරණය වෙනවා නම් ව්‍යාපාරිකයන්ට අනුව නම් බඩු මිල තීරණය වෙන්නේ. එතකොට ඒව පාලනය කරන ක්‍රමයක් නැත්නම් ආණ්ඩුවක් නැත්නම් සහනයක් දෙන ක්‍රමයක් නැත්නම් එතකොට එහෙම ආණ්ඩුවක් රටකට වැඩක් නැහැ. ඒක ආණ්ඩුවක් නෙවෙයි. වෙලා තියෙන්නේ මොකද්ද? මේ ආණ්ඩුව ව්‍යාපාරිකයන්ට ලාභ ලබා දීම සඳහා කටයුතු කරනවා. හැබැයි පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් සඳහා කටයුතු කරන්නේ නැහැ. ව්‍යාපාරිකව ගත්තත් සාමාන්‍ය ව්‍යාපාරිකව නෙවෙයි ආණ්ඩුවත් එක්ක කිට්ටු වෙලා ඉන්න ආණ්ඩුවට උදව් කරපු ජාවාරම්කාර ව්‍යාපාරිකින්ට තමයි ආණ්ඩුව බදු සහනක් දෙනවා, අනිත් සහනක් දෙනවා, ඔක්කොම දෙනවා, හම්බ කරන්න ඉඩ ඇරලා තියෙන ඕන තරම්. ඒ නිසා එහෙම මේ තමන් වටා ඉන්න ව්‍යාපාරික කීප දෙනෙකුට උදව් කරපු අයට මේ ජනතාවට භාණ්ඩ වැඩිපුර විකුණලා වැඩි මිලට විකුණලා හම්බ කරගන්න ඉඩ ලබා දෙන අතර පොදු ජනතාවට මේ පීඩාවටපත් කරලා තියෙනවා. ඉතින් මේක අපි දකින්නේ තාමත්ම වැරදි අසාධාරණ එකක්. ඒ නිසා මේ කොරෝනා ප්‍රශ්නයක් මත දාලා ආණ්ඩුවට මේක තමන්ගේ වගකීම් ගැලවෙන්න බෑ. නිසා ආණ්ඩුව මේ ජනතාව මුණ පාල්තින මේ ගැටලුවේ වගකීම බාරගත යුතු තියෙනවා. මේ බඩු මිල ඉහළ යාම පාලනය නොකිරීම වගකීම ආණ්ඩුව බාරගත යුතු තියෙනවා. ඇත්තම ගත්තොත් එහෙම දැන් මේ මහින්ද රාජපක්ෂ මහත්තයලා බලයට ආවේ රට හදන්නම් බඩු මිල අඩු කරන්නම් කියලා. ඒ විතරකුත් නෙවෙයි. දැන් මේ මෑත කාලේ බැසිල් රාජපක්ෂ මහත්තයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුදල් ඇමතිකම ගත්තා. ඒ පාර්ලිමේන්තුවේ බැසිල් රාජපක්ෂ මහත්තයා එනකොටත් මේ දැන් මේ සති කීපයකට කලින් එනකොටත් ආණ්ඩුවේ බොහෝ ඇමතිවරු മന്ത്രിවරු බැසිල් රාජපක්ෂ මහත්තයා පක්ෂ කට්ටිය මේ හැඟෙව්වේ බැසිල් ආපු ගමන් ඔක්කොම හරි කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා ආපු ගමන් රටේ ආර්ථිකය නැගලා යනවා කියලා. බඩු මිල අඩු කරන්න පුළුවන් කියලා. සහන දෙන්න පුළුවන් කියලා. බැසිල් රාජපක්ෂ මහත්තයා නිකන් අර ඇලඩින්ගේ පුදුම පහන අරන් එනවා වගේ තමයි පෙන්වන්නේ. හැබැයි ආවට පස්සේ මොකද සිද්ධ වුනේ? බැසිල් රාජපක්ෂ මහත්තයාත් ඒලා කිව්වේ තමයි භාණ්ඩාගාර හිස් කියලා කිව්වේ. ඒතර ප්‍රශ්නයක් වෙනකොට භාණ්ඩාගාර හිස් නම් බැසිල් මහත්තයා බාර ගන්නකොට කවුද කලින් භාණ්ඩාගාරේ බාර හිටියේ? බාර හිටියේ මහින්ද රාජපක්ෂ මහත්තයා මුදල් ඇමති හැටියට. අවුරුද්දක් තිස්සේ යා තමයි මුදල් ඇමති මේ රටේ. එතකොට ඉතින් එහෙමනම් භාණ්ඩාගාර හිස් නම් ඒකට වගේ කියන්න ඕන කම තියෙන ඒගොල්ලෝමයි. ඒතකොට මේ භාණ්ඩාගාර හිස් කියලා අපිට කියලා වැඩක් නැහැ. ජනතාවට කියලා වැඩක් නැහැනේ. ඒගොල්ලෝ බලය ගත්තේ භාණ්ඩාගාර පුරවන්න. හැබැයි දැන් කියනවා භාණ්ඩාගාර හිස් ඒකේ පීඩාව ජනතාව දරන්න කියලා. ඒ නිසා මේ ජනතාවට මේ පීඩාව දරන්න ඉඩ අරින්න එක අපි කියන්නේ වැරදි. ඒ නිසා ආණ්ඩුව වගකීම තමයි ජනතාවට මේ පීඩාවෙන් තොරව ජීවත් වෙන්න මේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල කීපයක් අඩු කරලා සහනයක් දෙන එක. දැන් අපි පොඩ්ඩක් කල්පනා කරොත් අපි කවුරුත් දන්නවා මේ කඩේට යන බඩු ගන්න මේ එදිනදා ජීවත් වෙන අපි කවුරුත් දන්නවා අපේ රටේ තියෙන හැම භාණ්ඩකම මිල හාල් වල සිට හාල් පොල් වල සිට හැම භාණ්ඩකම මිල ආහාර ද්‍රව්‍ය බිස්කට් වර්ග සබන් දත් බෙහෙත් මේ හැම එකේම මිල වැඩිලා තියෙනවා. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයලා බැසිල් රාජපක්ෂ මහත්තයලා මේ බලය ගත්තේ තනතුරු ගත්තේ ජනතාව තුළ බලාපොරොත්තු විශාල ප්‍රමාණයක් හදලා රට හදනවා සහන දෙනවා ජනතාවට පහසුකම් සලසනවා කියලා. නමුත් දැන් වෙලා තියෙන්නේ මොකද්ද? ඒ හැමෝගෙම බර දරන්න වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට. ආණ්ඩුවල වැරදි ආර්ථික ප්‍රතිපත්තිවල ඒවෙන් ඇතිවෙච්ච විපත්වල බර දරන්න වෙලා තියෙන්නේ පොදු ජනතාවට. ඒකේ තමයි මේ බඩු මිල වැඩි වීම විශාල වශයෙන් තියෙන්නේ. දැන් අපි ගත්තොත් මෑත කාලේ ගත්තම අපේ රටේ පොදු ජනතාව පාවිච්චි කරන සියලුම භාණ්ඩවල කියන්නේ හාල් වල පොල් වල සිට හැම භාණ්ඩයකම සබන් වල දත් බෙහෙත් වල බිස්කට් එකේ මේ හැම එකේම බඩු මිල විශාල වශයෙන් වැඩි වෙලා තියෙනවා. ඒක මේ කඩේට බඩු ගෙන යන කවුරුත් දන්නවා. විශේෂයෙන්ම ගත්තොත් එහෙම මේක එක දවසක් වැඩිලා නතර වෙන්නේ නැහැ. සතිපතා වැඩි වෙනවා. සමහර භාණ්ඩ අපි දන්නවා මාසපතා මිල වැඩි වීම යනවා. ඉතින් මේක ඉවර වෙන හේකුත් නෙවෙයි නිසා තමයි ආණ්ඩුවක් මැදිහත් වෙලා කිසියම් පාලනයක් කළ යුතු තියෙන්නේ. දැන් අපි නිකන් ගත්තොත් උදාහරණ කීපයක් හැටියට මේ භාණ්ඩ කීපයක මිල කොහොමද වැඩි වෙලා තියෙන්නේ කියලා. දැන් අපි කවුරුත් දන්නවා හාල් මිල වැඩි වෙලා තියෙන්නේ.
රුපියල් 80ට අනුව තිබිච්ච හාල් කිලෝ රුපියල් 110ට 120ට කන්න සිද්ධලා ජනතාවට. හැබැයි ආණ්ඩුව මේකට ගැසට් ගහනවා, මෝල් වටලන්න යනවා. ඉතින් ජනතාව මේ සංදර්ශන දිහා ටීවී එකේ බලාගෙන ඉන්නවා. හැබැයි ගැසට් ගැහුවට මෝල් වටලන්න ගියාට හාල් මිල අඩු වෙලා නැහැ. ඒ නිසා මේක නිකන් සංදර්ශනයක් ලෙස තියෙනවා. හැබැයි අවසන් ප්‍රතිඵලයේ හාල් මිල අඩු වෙන්නේ නැහැ ජනතාවට. වැඩි මිලට දරා ගන්න බැරි මිලකට සහල් මිල දී ගන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට ලෝකේ කිසිම රටක මිනිස්සුන්ගේ අත්‍යවශ්‍යම ආහාර මූලිකම ආහාරයේ මිල වැඩි වෙන්න දෙන්නේ නැහැ. නමුත් අපේ රටේ ඒක පාලනය කරන්න බැරිලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට 3/2 බලයක් තියෙන විධායක ජනාධිපති බලයක් තියෙන විශ්ව සම්මත කරලා බලයක් ගත්තු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හැබැයි සහල් මිල පාලනය කරන්න තාමත් බැරි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක මිල ගත්තොත් අපි දැන් පොල් තෙල් ලීටරයක් ගත්තොත් එහෙම මේ අවුරුද්දේ ජනවාරි මාසයේ පොල් තෙල් ලීටරයක් තිබුණේ රුපියල් 480ට. දැන් ඒක 655 දක්වා වැඩි වෙලා තියෙනවා. දැන් කල්පනා කරලා බලනකොට දැන් අපි දන්නවා පහුගිය කාලේ අර සීනි වලට බදු සහන දීලා වංචා කරා වගේම පොල් තෙල් වලටත් බදු සහන දීලා වංචා කිරීමක් තිබ්බා. එතකොට ඒ බදු සහන දුන්න බදු සහන ගත්ත වංචා කරලා ඒකෙන් ඒ පොල් තෙල් ගැන ව්‍යාපාරික සල්ලි හම්බ කරගත්තා. ඒ ASCII අපිට මතකයි මේ විස පොල් තෙල් ආවා කියලා රටේ විශාල මතයක් පැතුරුණා. ඒ නිසා පොල් තෙල් වල හිඟයක් ඇති වුණා. හිඟේ ASCII පොල් තෙල් වල වැඩි වුණා. ඊට පස්සේ මොකද සිද්ධ වුනේ? දැන් වස පොල් තෙල් ගැන කතාවකුත් නැහැ. ඒවට වෙච්ච දේකුත් අපි කවුරුත් දන්නේ නැහැ. ඒවා වෙළඳ පොල්ට ආවද නැද්ද දන්නෙත් නැහැ. අවසන් ප්‍රතිඵලය මොකද්ද? අර පොල් තෙල් හිඟයක් ඇති වෙච්ච වෙලාවේ වැඩි වෙච්ච මිල දැන් දිගටම පවතිනවා. ඒ නිසා අපේ රටේ ජනතාව පහුගිය ජනවාරි මාසේ 480ට ගත්ත පොල් තෙල් ලීටරයක දැන් ගන්න සිද්ධලා තියෙනවා 655ට. ඒකට ආණ්ඩුවට මේක කිසි වැඩ පිළිලක් නැහැ අඩු කරන්න. එහෙම තමයි බඩු මිල වැඩි වෙන්නේ. ඒ වගේම අපි දැක්ක පරිප්පු. දැන් ජනවාරි මාසේ වෙනකොට මේ අවුරුද්දේ පරිප්පු කිලෝ එකක් තිබුණේ 180ට. දැන් ඒක 260 දක්වා වැඩි වෙලා. රුපියල් 80කින් වැඩි වෙලා. ඒ විතරක් නෙවෙයි අපිට මතකයි මේ පරිප්පු වල වෙන සාහිත්‍යයක් අපිට තියෙනවා. මේ කොරෝනා රෝගේ පටන් ගන්නකොටම අපිට මතකයි ජනාධිපතිතුමා ජාතිය ඇමතුවා. ජාතිය අමතලා කිව්ව ඒ කතාවේදී කිව්වා රුපියල් 65ට පරිප්පු දෙනවා කියලා. එතකොට ජාතිය අමතලා රුපියල් 65ට පරිප්පු දෙන කතාව ආණ්ඩුවක් තමයි දැන් මේ ජනවාරි මාසේ වෙනකොට 180යි මේ වෙනකොට 260 දක්වා පරිප්පු මිල වැඩි වෙන්නේ ඉඩරලා තියෙන්නේ. ජනතාවට හොඳ පරිප්පුවක් කව ඉන්නේ මේගොල්ලෝ. නිසා බඩු මිල වැඩි කළා තියෙනවා. අනිත් පැත්තෙන් ගත්තොත් සීනි ගන්නකො. අපිට මතකයි පහුගිය අවුරුද්දේ සීනි තිබුණේ කිලෝ රුපියල් 85ට 90ට. ඊට පස්සේ මේ අවුරුද්දේ ජනවාරි මාසෙ වෙද්දි මේක 125 වුණා. ඊට පස්සේ සීනි හිඟයක් හදිස්සිය ඇති වුණා. ඒ හිඟයත් එක්ක මොකද සිද්ධ වුනේ? සීනි කිලෝ රුපියල් 220 දක්වා විතර වැඩි වුණා. ඊට පස්සේ ආණ්ඩුව කඩාපැන්නා සීනි ගබඩා වලට කඩාපනිනවා කියලා කිව්වා. සීනි ගබඩා වටලනවා අපි දැක්කා. අපි හිතුවා සීනි හංගපු කට්ටිය අරන් කියලා දඬුවම් කරයි කියලා. හැබැයි ඒ වෙනකොට මොකද සිද්ධ වුනේ? ආණ්ඩුව ඒ සීනි තියන් හිටපු ව්‍යාපාරිකයන්ට සල්ලි දීලා ඒගොල්ලන්ගෙන් සීනි මිල දී ගත්තා. අරගෙන සීනි කිලෝ රුපියල් 130 දක්වා වැඩි කරා. අවසන් ප්‍රතිඵලය මොකද? දැන් ජනතාව හිතන් ඉන්නවා මේ 220 සීනි 130ට අඩු වුණා කියලා. ඇත්ත වෙලා තියෙනම නෙවෙයි. 85ට තිබිච්ච මේ අවුරුද්ද පටන් ගන්නකොට 125ට තිබිච්ච සීනි තමයි දැන් 130ට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ රටේ ජනතාවට. ඒ විතරක් නෙවෙයි හාල් මැස්සෝ කරවල කිලෝවක් රුපියල් 850ට තිබ්බ ජනවාරි මාසේ දැන් ඒක 1100ක් වෙලා. කියන්නේ රුපියල් 250කින් වැඩි වෙලා තියෙනවා. පොදු ජනතාව මොනවාරි හොද්දක් ගන්න තියෙන එක. වේලිමිරිස් කිලෝ රුපියල් 550ට තිබ්බ ජනවාරි මාසේ 600 දක්වා වැඩි වුණා. අර්ථාපල 140ට තිබ්බ ජනවාරි මාසේ 200 දක්වා වැඩි වුණා. මෙහෙම ගත්තම අත්‍යවශ්‍යම ආහාර මොකක් හරි බතක් හොයාගෙන හොද්දක් හදන් කන්න ඕන කරන අත්‍යවශ්‍යම දේවල් ටික ඊටා විශාල ප්‍රමාණයකින් මිල වැඩිලා තියෙනවා. ඒක පාලනය කරන්න සහනයක් දෙන්න මේ ආණ්ඩුව හිතලවත් නැහැ. ඒ නිසා මේක ජනතාව ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැති තමන් වටේ ඉන්න කළු ව්‍යාපාරිකෝ කීප දෙනෙක් ගැන විතරක් හිතන ආණ්ඩුවක් කියන එක ජනතාව හිතන තේරුම් ගත්තොත් හොඳයි කියලා. එතකොට ඊට අමතරව අපට මතකයි පහුගිය දවස්වල ගෑස් සිඟයක් නිර්මාණය කරලා ආණ්ඩුව ලාභ සමාගමට ගෑස් වැඩි කරන්නත් අවසර දුන්නා. ඒ අනුව ගත්තොත් ගෑස් සිලින්ඩර් එක මිල රුපියල් 363කින් වැඩි වුණා. දැන් ඒ බරත් ජනතාවට ඇවිල්ලා තියෙනවා. ඊට කලින් අපිට මතකයි ආණ්ඩුව තෙල් මිලත් වැඩි කරා. ඒ නිසා මේ තෙල් මිල වැඩි කරනවා, ගෑස් මිල වැඩි කරනවා. ඒක මෙහෙම ආවම එකක් තමයි මේ ජනතාවට මේ ඔක්කොම වැඩි වෙනවා. හැබැයි වැටුප් වැඩි වෙන්නෙත් නැහැ, ආදායම් වැඩි වෙන්නෙත් නැහැ. ඉතින් මේ ගහෙන් වැටිච්ච මිනිහට ගුණාහිනා වගේ කොරෝනා වලින් පිරවටපත් වෙච්ච ජනතාව මතට ආණ්ඩුව කඩම් පයින්නවා බඩු මිල වැඩි කරමින්. ඒක තමයි මෙතන තියෙන ලොකුම අරුබුදය. ඊළඟ අනික තමයි අපි ගත්තොත් එම දැන් මේ කාලේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගැට එකක් තමයි ඖෂධ බෙහෙත්. ආණ්ඩුව බෙහෙත් මිල වැඩි වෙන්නත් ඉඩ ඇරියා. කොහොමද ඉඩ ඇරියේ? ඒකට ආණ්ඩුව පහුගිය කාලේ දැක්ක ගැසට් පත්‍රයක් ගැව්වා. එතකොට අතිවිශේෂ ගැසට් එකක් ගැව්වා අගෝස්තු මාසේ 19 වෙනිදා. එතකොට ඒ ගැහුවෙම මේ 2015 අංක 5 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරිය පනත කියලා ඒ කේලියන බුක්කල මහත්තයා සෞඛ්‍ය ඇමතුනාට පස්සේ මේක ගැහුවේ. ඒකෙන් කරේ මොකද? වෙළඳ පොලේ දැනට විකිණීමට තියෙන ඖෂධ වලට උපරිම සිල්ලම් වැඩක් ආණ්ඩුව නියම කරා.
උපරිම සිල්ලර මිලක්. එතකොට ආණ්ඩුව උපරිම සිල්ලර මිලක් ඖෂධවල නම් කරනකොට වෙන්න ඕනකම තියෙන්නේ මිල අඩු වෙන එකනේ, මිල පාලනයකට යන එකනේ. නමුත් මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? ඒ වෙනකොටත් කිසියම් මිලකට විකුණන හිටු භාණ්ඩවල මිල ඉහළ දාන්න ඖෂධ ගේනට අවස්ථාවක් ලැබුණා. ඒ නිසා ඇත්තම ගත්තොත් එම ආණ්ඩුව ගැසට් එකක් ගහලා කරලා තියෙන්නේ මිල අඩු කිරීම නෙවෙයි ඖෂධවල මිල වැඩිවීමට අවස්ථාව සලසා දුන්නා. උපරිම සිල්ලර මිලකට විකුණන්න ඉඩකඩ හදා දුන්නා. එතකොට ඖෂධ ගෙන්නන ජාවරම්කරුවන්ට සමාගම් වලට අමතර වාසියක් එනවා මේ වෙලාවේ. එතකොට අපි කවුරුත් දන්නවා දැන් මේ ඊ타මාත්ම දුෂ්කරතා මැද්ද ජනතාව ජීවත් වෙන්නේ රෝහල් වලට යන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම අපේ රටේ ඉන්න රෝගීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. උන් දෛනිකව බෙහෙත් ගන්නවා බොහෝ නොවන රෝග වලට. අපි එහෙම ගත්තොත් එහෙම එකක් ප්‍රතිජීවක ඖෂධ නිතර ඕන වෙනවා ජනතාවට. ඊට පස්සේ අධිරුධිර පීඩනයට බෙහෙත් ගන්න අය ඉන්නවා දිනපතාම. දියවැඩියාවට බෙහෙත් ගන්න අය ඉන්නවා දිනපතාම. කොලෙස්ටරෝල් වලට බෙහෙත් ගන්න අය ඉන්නවා. ඒ නිසා මේ ජීවිතේ බෙහෙත් එක්ක ගෙවන පිරිසක් ඉන්නවා. ඒ බෙහෙත් තමයි මිල වැඩි වෙලා තියෙන්නේ. නිකන් උදාහරණ ලෙස ගත්තොත් එහෙම ප්‍රතිජීවක වර්ග ගණනාවක් තියෙනවා. ජනවාරි මාසෙ වගේනකොට මිල රුපියල් 24යි 50ට තිබිච්ච එක දැන් රුපියල් 30 වෙලා. රුපියල් 290ට තිබිච්ච බෙහෙත දැන් රුපියල් 330 වෙලා. රුපියල් 240 තිබිච්ච එක 252 වෙලා. ඒ විදිහට හැම බෙහෙතකම මිල වැඩි වෙලා තියෙනවා. ආපහු අධිරුධිර පීඩනය සඳහා පාවිච්චි කරන බෙහෙත් වර්ග තියෙනවා. රුපියල් 28ට තිබිච්ච බෙහෙත් එක දැන් 30 වෙලා. 13 තිබිච්ච එක රුපියල් 15 වෙලා. 25ට තිබිච්ච එක 35 වෙලා. දියවැඩියාව සඳහා පාවිච්චි කරන බෙහෙත් වර්ග රුපියල් 63ට තිබිච්ච බෙහෙත් 68 වෙලා. 26ට තිබිච්ච එක 30 වෙලා. මේ විදිහට අර ජනතාව දිනපතා පාවිච්චි කරන මුළු ජීවිත කාලයම පාවිච්චි කරන සිද්ධ වෙලා තියෙන බෙහෙත් වල මිල වැඩි වුණාම ඒක ජනතාවට දරා ගන්න බැරි ප්‍රශ්නයක් වෙනවා. විශේෂයෙන් මේ කොරෝනා කාලේ රෝහල් වලට යන්න බෑ, නිකන් බෙහෙත් ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා ෆාමසි වලින් බෙහෙත් ගන්න බල කරලා තියෙනවා. ඒත් එහෙම ගන්න ගියාම එකවර බෙහෙත් වැඩි ප්‍රමාණයක් ගන්නත් සිද්ධ වෙන දිනපතා යන්න බැරි නිසා එතකොට මේ බෙහෙත් මිල වැඩිවීම ජනතාව දරා ගන්න අමාරුයි. මේකත් එක්ක වෙලා තියෙන තමයි අපි දන්නවා බෙහෙත් ඖෂධ විකුණන තැන් වලත් ඊතුමාතේට බෙහෙත් විකුණන්න පටන් ගන්න තියෙනවා. එතකොට ආහාර මිලත් වැඩි කරලා බෙහෙත් මිලත් වැඩි කරාට පස්සේ ජනතාවට මරණය තෝරා ගැනීම හැරෙන්න වෙන මොකක්වත් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ආණ්ඩුවට ඒ ගැන කිසිම හැඟීමක් නැතුව තමයි මේ බෙහෙත් මිල සහ ආහාර මිල වැඩි කරමින් යන්නේ. එතකොට ඒ විතරක් නෙවෙයි අපි දන්නවා දැන් තව මිල වැඩිවීමේ ප්‍රශ්නකුත් දැන් අපිට එමින් තියෙනවා. ඒ තමයි ආණ්ඩුව ඊයේ 9 වෙනිදා ආණ්ඩුවේ මැදිහත් වීමෙන් ශ්‍රී ලංකා මහා බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. මේ තියෙන්නේ ඒ නිකුත් කරපු නිවේදනය. මේක මේ ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරන්නේ විශේෂ නිවේදනයක් කියලා. එතකොට මේක ආණ්ඩුවේ ප්‍රතිපත්තිය මේ කියන්නේ. ඒකෙන් මොකද කියන්නේ? ඒකෙන් කියනවා 2021 සැප්තැම්බර් 9 තමයි මේ දිනේ ඊයේ දාලා තියෙන්නේ. එතකොට මේකේ තියෙන මොකද්ද? ඔය විදේශ වලින් භාණ්ඩ ගෙන්නනකොට ඒ භාණ්ඩ ගෙන්වීම සඳහා ණයවර ලිපි නිකුත් කරන අයට භාණ්ඩ ගෙන්නන්නට කියලා තියෙනවා. ණයවර ලිපි නිකුත් කිරීමේදී සමස්ත මුදලම 100%ක් මුදලම බැඳේ නැත්නම් බඩු ගේන්න වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ කියලා භාණ්ඩ ලැයිස්තුවක් දාලා තියෙනවා. ඒ නිසා මේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ කියන භාණ්ඩ ලැයිස්තුවක් හදලා තිනවා භාණ්ඩ 623ක. ඒ භාණ්ඩ ගෙන්නනවා නම් කවුරු හරි කෙනෙක් ඒගොල්ලෝ ඒ භාණ්ඩයට සම්පූර්ණ මුදල බැන්දොත් තමයි ණයවර ලිපි නිකුත් කරන්නේ. දැන් සාමාන්‍යයෙන් අපේ රටේ ක්‍රමයක් තිබ්බා රටට භාණ්ඩ ගෙන්නන පුද්ගලයෙක් හෝ ව්‍යාපාරයක් හරි භාණ්ඩ ගෙන්නනකොට අපේ රටේ වාණිජ්‍ය බැංකුව ලංකා බැංකුව ණයවර ලිපි නිකුත් කරනකොට මුලදී දෙන්න ඕනකම තියෙන මුළු මුදලම නෙවෙයි. ඒක 125ක් හෝ 20ක් 15ක් වගේ ගාණක් දීලා බඩු ගෙනාම තමයි ඊටු මුදල් දීලා බඩු ගන්න. හැබැයි දැන් එහෙම නෙවෙයි. භාණ්ඩ ගෙන්නන්න කලින්ම සමස්ත මුදල් බඳින සිද්ධ වෙලා තියෙනවා බඩු ගෙන්න. ඒතර එකෙන් වෙන්න පුළුවන් ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි මේ ගේන්න භාණ්ඩ වල මිල ඉහළ යනවා. මොකද මුදල් බැඳලා මාස 3ක් 4ක් තියන් හිටියාම අනිවාර්යෙන් ව්‍යාපාරිකයා ඒ තමන්ගේ මුදලට ගාණක් එකතු කරගන්නවා. ණයට ගත්තොත් පොලියක් ගෙවන්න සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් ගත්තාන් පස්සේ මේකෙන් වෙන්නේ තමයි භාණ්ඩ ගෙනක සීමා වෙනවා. එතකොට භාණ්ඩ ගෙන සීමා වුණාට පස්සේ වෙළඳ පොලේ භාණ්ඩ මිල වැඩි වෙනවා. කොහොමත් ආණ්ඩුව දැන් මේ එක පැත්තෙන් ගත්තොත් රුපියල මුදල් අච්චු ගහලා වෙළඳ පොල දාලා තියෙනවා. ඒක විසුණුත් භාණ්ඩ වල මිල අනිවාර්යෙන් ඉහළ යනවා මුදල යගේ අඩු වෙනවා. අනිත් පැත්තෙන් මේ විශාල ඩොලර් හිඟයක් ලංකාවට තියෙනවා. විදේශ විනිමය හිඟයක් ලංකාවට තියෙනවා. ඒතකොට ඒකේ ප්‍රතිඵලයක් ලෙස රුපියල බාල්දු වෙන්න පටන් ගන්න තියෙනවා. රුපියල බාල්දු වීම නිසාත් බඩු මිල වැඩි වෙනවා. ඒ ASCII මේ වගේ තීන්දුව ගත්තම වෙන දේ තමයි භාණ්ඩ හිඟයක් සහ තියෙන භාණ්ඩ වල මිල වැඩිවීමක් ආපහු සිද්ධ වෙනවා. එතකොට දැන් මේකට අනුව අපි දන්නවා සමහර භාණ්ඩ තියෙනවා තමයි අත්‍යවශ්‍ය නොවන එතකොට අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන සමහර භාණ්ඩ තියෙන්න පුළුවන්. ඒක ප්‍රමාද වුණාට ප්‍රශ්නයක් නෑ. නමුත් දැන් මේ ලයිස්තුව ගත්තොත් එහෙම මේ ලයිස්තුවේ අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන භාණ්ඩ කියන එක ඇතුලේ එහෙම නැති භාණ්ඩක් තියෙනවා. උදාහරණයක් ගත්තොත් එහෙම මේක ඇතුලේ තියෙන ජංගම දුරකථන. එතකොට දැන් අපි කවුරුත් දන්නවා මේ ජංගම දුරකථන දැන් අත්‍යවශ්‍ය නොවන භාණ්ඩයක්ද? හදිසි නොවන භාණ්ඩයක්ද?
දැන් අපේ රටේ මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක අපේ රටේ බොහෝ දේවල් කරන්නේ මේ ඔන්ලයින්. අධ්‍යාපනය ඔන්ලයින්, සමහර රැකියා කරන්න ඔන්ලයින්. ඒතකොට ඒ නිසා ජංගම දුරකථනයක්, ටැබ් එකක් වගේ එකක් අත්‍යවශ්‍යයි. දැන් ගෙදරක ළමයි 3 දෙනෙක් විතර හිටියොත් එහෙම ඒගොල්ලෝ එක පන්තිවල නම් ඒගොල්ලන්ට මේ පන්ති තිබුණොත් එහෙම එක දුරකථනයක මේක බේර ගන්නත් බෑ. ඒ නිසා මේ වෙලාවේ ගත්තොත් එහෙම දුරකථන වැඩිපුර ඕන වෙලාවක්. හැබැයි ආණ්ඩුව මොකද ගන්න මේ දරුවන්ට උගන්වන්න, ඔන්ලයින් උගන්වන්න, පන්ති කරන්න, ඒ කටයුතු කරන් යාම සඳහා වෙච්ච අත්‍යවශ්‍ය උපකරණයක් බවට පත් වෙලා තියෙනවා මේ කොවිඩ් නිසා ජංගම දුරකථන. හැබැයි ආණ්ඩුව ඒක දාලා තියෙනවා අත්‍යවශ්‍ය නොවන හදිසි නොවන භාණ්ඩ ගන්නට. ඒකෙන් වෙන්න පුළුවන් දේ මොකක්ද? එකක් දුරකථන හිඟියක් ඇති වෙන වෙළඳ පොලේ ඊට පස්සේ මිල වැඩිවීමක් වෙනවා. සාමාන්‍ය කෙනෙකුට දුරකථනයක් මිල දී ගන්න බැරි මට්ටමට යනවා. ඉතින් මේ જાති මෝඩ තියෙන දුගන්න ආණ්ඩුවක් ගන්න අත්ත ගත්තොත් අපිට තේරෙන්නේ මොකද්ද මේ ආණ්ඩුවට වෙලා තියෙන්නේ කියලා. ඒ වගේම මේක ඇතුළේ රූපවාහිනිත් තියෙනවා. දැන් අපි දන්නවා අධ්‍යාපනයේට පහුගිය කාලේ අපි දිගටම ආණ්ඩුවට බලපෑම් කරා දරුවන්ට උගන්වන්න මේ කොවිඩ් කාලේ පාසල් පවත්වන්න බැරි නිසා රූපවාහිනිය පාවිච්චි කරගන්න කියලා. එතකොට ආණ්ඩුව ගොඩාක් බලපෑම් කරාට පස්සේ දැන් කිසියම් තීරණයක් අරගෙන තියෙනවා රූපවාහිනී නාලිකාවල අධ්‍යාපනය කර පටන් ගන්න. ඒතර ඒ නිසා රූපවාහිනියත් වෙලාවේ වැදගත් ජනතාවට. ඒතර ඒකත් අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත් කරලා තියෙනවා. ඊට පස්සේ ජලය උණු කරන උපකරණ. ඒකත් මේක ඇතුළේ තියෙනවා. මොනවද? එතකොට ජලය උණු කරන උපකරණ හීටර් හරි නැත්නම් ඔය මේ වතුර උණු කරන භාජන හරි අත්‍යවශ්‍ය වෙන්නේ නැද්ද ජනතාවට? දැන් ඒවා අපේ රටවල අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත් වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් මේ කොවිඩ් කාලේ ගැන හිතුවොත් අපි කවුරුත් දන්නවා නිතරම වෛද්‍ය උපදෙස් දෙනවා අපිට මොකද්ද? උණු වතුර බොන්න, නිරන්තරයෙන් උණු වතුර බොන්න, ඊට පස්සේ වාෂ්ප අල්ලන්න, ඔය වගේ උපදෙස් නේ ගොඩක් තියෙන. ඒ නිසා සාමාන්‍ය කාලයකට වඩා මේ කාලේ උණු වතුර පාවිච්චි කරන වැඩි. එතකොට ඒ නිසා ඒ වගේ උපකරණ ගෙදරක තියෙන්න ඕනේ. හැබැයි දැන් ඒකත් දාලා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණේට. ඒ විතරක් නෙවෙයි තව ගොඩක් ගන්න තියෙනවා යට ඇඳුනුත් දාලා තියෙන්නේ. දැන් මේක නම් ටිකක් හාස්‍ය ජනක එකක්. මොකද කොහොමද දැන් ආණ්ඩුවට නම් මේක අදාළ නැහැ. මොකද ආණ්ඩුව මේ වෙනකොට ජනතාවට බොරු පොරොන්දු දීලා ඒක ඉටු කරන්න බැරුව කොවිඩ් ප්‍රශ්නෙත් අනාගෙන, පරිපාලනෙත් අනාගෙන ඔක්කොම මුළු රටම අවුල් කරලා අරාජ්‍ය කරලා ආණ්ඩුව සහ ආණ්ඩුවට උදව් කරපු අය ආණ්ඩුවෙන් කඩේ ගිහපු කට්ටිය රෙදි ගලවගෙන ඉන්නේ. ඒගොල්ලෝ දැන් ඉන්නේ අමු හෙළුවෙන්. ඒගොල්ලන්ට යට ඇඳුම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි රටේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙනවනේ අවශ්‍යතාවයක් තියෙනවනේ. එතකොට ඒ නිසා ආණ්ඩුව හිතන් ඉන්නවා ඇති ඒගොල්ලෝ වගේ කියලා අනිත් අයත් රෙදි නැතුව තමයි ඉන්නේ කියලා. ඒ නිසා තමයි මේ යට ඇඳුනුත් දාලා තියෙනවා මේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ වලට. ඉතින් මෙහෙම ගත්තට පස්සේ වෙන දේ තමයි අර මේකේ කිසි පිළිවෙලක් නැතුව, ප්‍රමිතියක් නැතුව එක පැත්තේ ගත්තොත් බඩු මිල වැඩි කිරීම, අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම භාණ්ඩ ගැනීම සීමා කිරීම කරන් යනවා. ඇයි මේක මෙහෙම සිද්ධ වෙලා තියෙන්නේ? එතකොට අපිට හිතා පැහැදිලි මේක මෙහෙම සිද්ධ වෙන්නේ ආණ්ඩුවට අපේ රටේ මේ ආර්ථිකය හසුරුවගෙන යාම සඳහා වෙච්ච දැක්මක් වැඩ පිළිවෙලක් නැහැ. අතම ගත්තොත් එහෙම අපි දන්නවා පහුගිය කාලයක් තිස්සේම අපේ රටේ අවුරුදු 73ක මේ ධනපති පාලනය, එකෙන් විශේෂයෙන්ම පහුගිය අවුරුදු 40කට වැඩි ගාණක් තිස්සේ මේ කොල්ලකාරී විවෘත ආර්ථිකය තියෙන්නේ. මේ විවෘත ආර්ථිකය යටතේ රටේ ආර්ථිකය විනාශ කරලා තියෙන්නේ. සියලු නිෂ්පාදන මාර්ග දුර්වල කරලා තියෙන්නේ. අපේ රට සතු තිබිච්ච නිෂ්පාදන මාර්ග කර්මාන්ත විශාල ප්‍රමාණයක් එක්ක වේක්කා නැත්තම් වැහුවා. විනාශ වෙන්නේ ඩෑරියා. ලංකාවට ආදායම් ලැබෙන මාර්ග සියල්ලම විනාශ කර දැම විවෘත ආර්ථිකය යටතේ පුද්ගලීකරණය කියන එක යටතේ විනාශ කළ දැම්මා. දැන් ආදායම් මාර්ග නැහැ. කෘෂි කර්මාන්තේ වැටෙන්නේ ඩෑරියා. ඊට පස්සේ මොකද කරන්නේ? ණයට කාලා ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් ණය ගන්න මුල් කාලේ ලොකු අවුලක් තිබුණේ නැහැ. මොකද ණය ගේනෝනේ. ඔය මීට අවුරුදු 15කට 20කට කලින් ගත්තොත් ණය ගේනවා, ඉදිකිරීම කරනවා, සල්ලි සමාජය තුල සංසරණය වෙනවා. ඒ නිසා ලොකු අවුලක් තිබුණා. දැන් වෙලා තියෙන්නේ මොකද? ඒ ගෙනාපු ණය දැන් ගෙවන්න කාලේ වෙලා තියෙන්නේ. ඉතින් ගෙනාපු ණය වලින් රටට කිසිම නිෂ්පාදන මාර්ගයක් නිර්මාණය කරේ නැහැ. ආදායම් මාර්ග හැදුවේ නැහැ. ඒවා විශාල ගාණක් හොරකම් කරා, කොමිස් ගැව්වා, හංගගත්තා. ඊටු ටික නාස්ති වෙන්නේ ඩෑරියා ඉදිකිරීම හරහා. දැන් ගත්තු ණය ගෙවන කාලේ බවටපත් වෙලා තියෙනවා. ඉතින් ගෙවනකොට අපිට විශාල වශයෙන් මුදල් අවශ්‍යලා තියෙනවා මේ ණය ගෙවන්න, ණය පොලි වාරික ගෙවන්න. ලංකාවේ රාජ්‍ය ආදායමට වඩා වැඩි අවුරුද්දක අපේ ණය පොලි වාරිකේ. ඒ නිසා දැන් වෙලා තියෙන්නේ මොකද? ලංකාවට ඩොලර් නැහැ. විදේශ වත්කම් අඩු වෙලා තියෙන්නේ. ඒක ප්‍රතිඵල ලෙස ගත්තොත් එහෙම එකක් තමයි රුපියල ප්‍රමාණය වෙනවා. දැන් ආණ්ඩුව නිල ගාණක් දාලා තිනවා ඩොලර් එකක් රුපියල් 103යි කියලා. නමුත් 203යි කියලා ඩොලර් එකක් රුපියල් 203යි කියලා ආණ්ඩුව කිව්වොත් නිල වශයෙන් ගත්තම ඇත්ත ගාණ එක නෙවෙයි. වාණිජ්‍ය බැංකුව වල 224ට ගන්නවා. 225ට ගන්නවා. ඒ නිසා ගත්තොත් එහෙම ඩොලර් එකක් රුපියල් 224 225 මට්ටමට ගිහින් තියෙනවා. ඒක විසින් බඩු මිල වැඩි වෙනවා. ඊපස්සේ ආණ්ඩුව මුදල් අච්චු ගහලා දෙන පහුගිය කාලේ ඇති වෙන ගම්ම
රුපියල් බිලියන 1000කට වඩා වැඩිපුර මුදල් අච්චු ගහලා තියෙනවා. ඉතින් ඒකේ අහිතකර බලමෑමකුත් රට ඇතුළේ තියෙනවා. ඉතින් ඒ නිසා තමයි අර වැරදි ආර්ථික ප්‍රතිපත්ති විසින් මේ බඩු මිල වැඩිවීම තවත් වැඩි කරමින් තියෙනවා. ඇත්තම ගත්තොත් ආණ්ඩුව තියෙන්නේ මොකද්ද? කියන්නේ සැබෑ විසඳුම් නැහැ. මේ ඇස් බැඳුම් කරමින් යනවා. නැත්තම් දවස ගෙවා ගන්න මොන හරි කරමින් යනවා. ඒතකොට ඒව හරියට ගත්තොත් එහෙම ආණ්ඩුවේ මේ ආර්ථික අර්බුදයට, මේ මූල්‍ය අර්බුදයට දෙන විසඳුම්. නැත්තම් විදේශ මුදල් හිඟ වුණාට පස්සේ ඒක බේර ගන්න හදන ක්‍රමයේ ගත්තම නිෂ්පාදනය වැඩි කරලා ආදායම් මාර්ග වැඩි කරලා පිටින් මේ එහෙම නෙවෙයි ආණ්ඩුවේ මේ ක්‍රියාමාර්ග තියෙන්නේ. දැන් අපි දන්නවා සමහර භාණ්ඩ ලංකාවට ගෙන්නන්න ඕනේ නැහැ. ඒක නතර කරන්න පුළුවන්. හැබැයි එතකොට ඒ භාණ්ඩ ලංකාවේ නිපදවන්න ඕන. ඒතකොට නිසා ඒක ලංකාවේ නිපදවුවම අපි පිටින් ගේන්න ඕනේ නැහැ. එතකොට අපි දේශෙම ඉතුරු වෙනවා. නමුත් දැන් ලංකාවේ නිපදවන්න වැඩ පිළිලකුත් නැහැ. පිටින් ගේන එකත් නැවතුවට පස්සේ රටේ භාණ්ඩයක් ඇති වෙනවා. එතකොට බඩු මිල අනිවාර්යෙන් වැඩි කරගන්නවා. ඊළඟට අනිත් පැත්තෙන් අපි නිෂ්පාදන මාර්ග දිනු කරන්නේ නැතුණාට පස්සේ ලංකාවට ආදායම් මාර්ග ලැබෙන ක්‍රම ඇත්තෙම නැති වෙලා යනවා. එතකොට ඩොලර් රින්ගි හැමතිස්සෙම තියෙනවා. ආයි ණයට කන්න සිද්ධ වෙනවා. විකුණන්න සිද්ධ වෙනවා. ඒ නිසා ආණ්ඩුවට නිෂ්පාදනය වැඩි කරලා අනවශ්‍ය වේදම් අඩු කරලා අනවශ්‍ය වේදම් අඩු කරලා ණය ගන්න එක සීමා කරලා මේ අරබුදේ දිගු කාලිනව සහ කෙටි කාලිනව විසඳා ගැනීමට කිසිම වැඩ පිළිලක් නැහැ. දවස ගෙවා ගන්න මොකක් හරි කර යනවා. ඇස් බැඳුන් ಜಾති වැඩ කරනවා. නැත්තම් මේව හරියට ගත්තොත් එහම අර අතිසාරයට අමුඩ ගහනවා වගේ වැඩ. නැත්තම් අතිසාරය ඇදිච්ච මිනිහට වැසිකිළිය දොර වහනවා වගේ වැඩ මේ තියෙන ආණ්ඩුවේ. ඉතින් ඒවා විසින් වෙන දේ තමයි ප්‍රශ්නේ තව තවත් අරබුදයට ගිහිල්ලා ජනතාව මේකේ විශාල වශයෙන් පීඩාවටපත් වෙනවා. ඇත්තම ගත්තොත් ආණ්ඩුවක වගකීම මොකක්ද? ආණ්ඩුවක වගකීම තමයි පොදු ජනතාවට ඔවුන්ගේ අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ සාධාරණ මිලකට ලබා දෙන එක. හැබැයි දැන් මේ නැතුව තියන්නේත් ඒකමයි. එතකොට ආණ්ඩුවක් තියෙන්න ඕනකම තියෙන මේ Tamanට සල්ලි හම්බ කරගන්නයි ජාවරම් කරුවන්ට සහන දෙන්නයි නෙවෙයිනේ. අපි දන්නවා හොඳටම දැන් මේ ආණ්ඩුව වටේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උදව් කරපු ජාවරම්කාරයෝ කීප දෙනෙක් ඉන්නවා. වටේට ඔය සජාත් මෞසුනිල වගේ. එතකොට ඒගොල්ලන්ට තමයි ඔක්කොම සහන. සීනි බද්ද 725ට අඩු කරලා සහන දෙන්නේ ඒගොල්ලන්ට. ඒ සහනේ ජනතාවට ආවේ නැහැ. පොල් තෙල් වල බද්ද හෙට මෙහෙට කරලා සහන දෙන්නේ ජනතාව. මේ ව්‍යාපාරිකයන්ට. ජනතාවට ඒ සහනේ ආවේ නැහැ. ඊට පස්සේ ඖෂධ වලට උපරිම මිලක් මේ උපරිම සිල්ලර මිල නම් කරලා සහන දෙන්නේ ආයි මේ බඩු ගෙන්න ලොකු ව්‍යාපාරිකයන්ට සමාගම් වලට. ජනතාවට ඒ සහනේ එන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවේ සියලු ක්‍රියාමාර්ගයකට ගහලා තියෙන්නේ Tamanට උදව් කරපු Taman වටා ඉන්න අර මේ ජාවරම්කාරයෝ 14කට ව්‍යාපාරිකයෝ 14කට කීප දෙනෙකුට උදව් කරන එක සහන දෙන එක. අපේ රටට ආදායම් මාර්ග ගෙන ව්‍යාපාර කරන ගොඩක් අය ඉන්නවා. ඔවුන් ඉතින් අරබුදයටපත් වෙලා තියෙනවා. මොකද ඔවුන් කරන සමහර ව්‍යාපාරට ඕන කරන අමුද්‍රව්‍ය පිටරටින් ගේනවා. ඒක ගෙන්න ගන්න විදිහක් නැතුව ඉන්නවා. ඒකට ණයවර ලිපි නිකුත් කරන්න නැතුව ඉන්නවා. ඒ නිසා මේ රටට ආදායම් මාර්ග ගෙනීම සඳහා ව්‍යාපාර කරගෙන විශාල ප්‍රමාණයක ව්‍යාපාරිකයින්ව නොසලකා හැරලා Tamanට ඡන්දෙට උදව් කරපු දැනුත් උදව් කරන තමන්ගේ යටිමඩි ගහ ගැනීමට උදව් කරන ව්‍යාපාරිකයෝ කීප දෙනෙකුට උදව් කරමින් යනවා. ඒ නිසා තමයි සීනි බද්ද අඩු කරලා පොල් තෙල් බදු අඩු කරලා සජාත් මෞසුන්ලට සල්ලි හම්බ කරගෙන දුන්නේ. අනිත් පැත්තේ අපි දන්නවා මේ ඇන්ටිජන් කිට් ගෑනලා මේ කොරෝනා ASCII ගෑනලා ඒකෙන් ආණ්ඩුවට සම්බන්ධ ව්‍යාපාරිකයින්ට මාධ්‍ය ජාවාරම් කරුවන්ට හම්බ කරගෙන ඉඳ දීලා තියෙනවා. ඒව පාලනය කරන්න නැතුව තියෙනවා. නිසා මිල පාලනය කළ හැකිව තිබියදී ඒක කරන්න නැතුව තියෙන්නේ මේ. ඒකේ ප්‍රතිඵලය තමයි විශාල වශයෙන් ජනතාව පීඩාවටපත් වෙලා ඉන්න එක. ඒ නිසා අපිට අපේ රටේ ජනතාව මේක තේරුම් ගත යුතු තියෙනවා. මොකද 69 ලක්ෂයක් ජනතාව ඡන්ද දුන්නානේ. අපි දන්නවා දැන් මේ 69 ලක්ෂය ආණ්ඩුවත් එක්ක නැහැ. ආණ්ඩුවට ඡන්ද දීපු අවංකරමුණෙන් ඡන්ද දීපු බොහෝ දෙනා මේනකොට මේ ආණ්ඩුව ඇත්තරලා තියෙන්නේ. හැබැයි තාමත් ඉන්නවා මොකක් හරි හේතු මත කීප දෙනෙක් ඉන්නවා. අපි හැමෝටම කියන්නේ රටට මෙහෙම යන්න බෑ. මේ බඩු මිල වැඩිවීම දරා ගන්න බෑ. ඒ නිසා අපේ රටේ ජනතාවට අපි කියන්නේ ජනතාවගේ පැත්තෙන් හඬක් නැගී යුතු තියෙනවා බඩු මිල වහම අඩු කරන්න කියලා. අත්‍යවශ්‍ය ආහාර මිල වහ අඩු කරනු ජනතාවට සහන ලබා දෙනු කියලා අපි ආණ්ඩුවට බල කළ යුතු තියෙනවා. අපි ජනතා විමුක්ති පෙරමුණට ආණ්ඩුවට බල කරනවා මේ පාලනයකින් තොරව බඩු මිල වැඩි වීමට ඉඩ දෙන්න එපා. බඩු මිල වැඩි කිරීමට අවසර දෙන්න එපා. බඩු මිල වැඩි කරන්න එපා. ඒ නිසා වහාම මැදිහත් වෙලා ආණ්ඩුව ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාරවල මිල අඩු කළ යුතු තියෙනවා. නැත්තම් ආණ්ඩුව දැවැන්ත ජනතා විරෝධයකට මුහුණ දෙන්න ලෑස්ති යුතු තියෙනවා. ඒ අර වෙන උත්තරයක් නැහැ මේකට. ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා, මුග්ධ ආර්ථික ප්‍රතිපත්ති නිසා, තකතිරු ආර්ථික ප්‍රතිපත්ති නිසා, තකතිරු තීරණ නිසා ඇතිවන අර්බුද ජනතාව මත පටවන්න එපා.
දැන් ඒගොල්ලෝ කියනවානේ මේ කොවිඩ් කාලයක් ඇවිල්ලා තියෙන ජනතාව කැපකිරීම කරනවා කියලා. අපි කියන්නේ කැපකිරීම කරන පටන් ගන්න ඕනේ කවුද? පටන් ගන්න ඕනකම තියෙන්නේ පාලකෙන්ගේ පැත්තෙන්නේ. ආණ්ඩුවේ පැත්තෙන්නේ ලොක්කොනේ ජනාධිපතිලා අගමැතිලා ඇමති මණ්ඩලේ ඒගොල්ලෝනේ. හැබැයි ඒගොල්ලෝ කැපකිරීම කරන්නේ නැහැ. ජනතාවට කැපකිරීම කරන්න කියන ආස්සෙම මහා බැංකුවේ අධිපතිකම ගන්න හිතන් ඉන්න කෙනා Tamanට විශ්‍රාමිකතු පදා ගන්නවා. ලක්ෂ ගණන් වලින්. ඒ නිසා ඒගොල්ලෝ තමන්ගේ පිඟානට ඇති තරම් බදා ගන්නවා. ආණ්ඩුව කරන කට්ටිය වටේ ඉන්න කට්ටිය තමන්ගේ පිඟානට ඇති තරම් බෙදා ගනිමින් ඒව බැකෝ වලින් බෙදා ගනිමින් ජනතාවට කන් හැන්දෙන් බෙදෙන එක තමයි දැන් මේ කරමින් යන්නේ. ඒ නිසා තමයි මේ ප්‍රතිපත්තිය පරද්දන්න ඕන, මේකට විරුද්ධ වෙන්න ඕන. ඒ නිසා අපි කියන්නේ තමයි මොකද්ද? කැපකිරීම කරලා රට වෙනස් කරන්න නම් ඉස්සෙල්ලා පාලකයෝ විසින් ඒ ආදර්ශය දෙන්න ඕනකම තියෙනවා. පාලකයන් ඒ ආදර්ශය දෙන්නේ නැතුව ජනතාවට විතරක් පරිතද කරගන්න කියන එකේ තීරුමක් නැහැ. ජනතාවට ඕනේ සහන. මේ කොරෝනා වලින් පීඩා විඳින එදිනදා රැකියාව කරගන්න බැරුව ඉන්න, කුලී වැඩක් කරගන්න බැරුව ඉන්න, තේටි කඩා ගන්න බැරුව, තේ දැල්ල කඩා ගන්න බැරුව ඉන්න, ගොවිතැනක් කරගන්න බැරුව ඉන්න, එළවලු ටික වගා කරන්න බැරුව ඉන්න, ඒකට පෝර ටික නැති වෙලා නිසා ආස්සන්න බිඳ වැටලා තියෙන ජනතාව මතට තවත් බර පටවන්න එපා. කබලෙන් ලිපට වට්ටන්න එපා. ගහෙන් වැටිච්ච මිනිහට ආණ්ඩුවේ ගුණා පැනලා අනින මට්ටමේ වැඩ කරන්න එපා. ඒ නිසා වහාම බඩු මිල අඩු කරන්න, අඩු කිරීමට තීරණ ගන්න කියලා අපි ආණ්ඩුවට බල කරනවා. ඒ අතර අපි ජනතාවට කියනවා දැන් මේ තියෙන අර්බුදයට පොඩි විසඳුම් නැහැ. පැලැස්තර විසඳුම් නැහැ. මේක මැජික් වලින් බේරන්න බෑ. අරයා මෙයා ගැනලා බේරන්න බෑ. දැන් මේ තියෙන මොකද්ද? අපේ රටේ මේ අවුරුදු 40කට වැඩි කාලයක් තිස්සේ පවත්තන් ආපු මේ ආර්ථික ප්‍රතිපත්තිය වැරදි. මේ දේශපාලන ප්‍රතිපත්ති වැරදි. මේ දේශපාලන සංස්කෘතිය වැරදි නිසා මේ සමස්තය වෙනස් කරන්න ඕන. මේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙම තියාගෙන සහන දෙන්න බෑ තමයි. මේ ආර්ථික ප්‍රතිපත්තිය මෙහෙම තියෙද්දි වෙන මොකක්වත් ප්‍රශ්න හිතන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ තියෙන ජාවාරම්කාර 14ක් විසින් මහජන මුදල් ගසා ගන්න, හම්බ කරගන්න, ඒ සල්ලි වලින් ආණ්ඩුව යැපෙන, ඒවෙන් ආණ්ඩුවත් කොටසක් යටිමඩි ගහ ගන්න, තමන්ගේ මඩි තර කරගන්න මේ කොල්ලකාරී ආර්ථික වෙනුවට අපි හිතනවා නිෂ්පාදනය කරන, නිෂ්පාදන ප්‍රතිලාභ කාට සාධාරණව බෙදෙන, කියන්නේ ආර්ථිකය තුල ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙන, ආර්ථිකය තුල සාධාරණත්වයේ තියෙන ආර්ථික ප්‍රතිපත්තියක් ඕන වෙනවා. ඊට පස්සේ මේ මහජන මුදල් ගසා ගන්න, තමන්ට කිට්ටු මේ චෞර වලල්ලක් නඩත්තු කරන දේශපාලන සංස්කෘතිය වෙනුවට දේශපාලනයේ මහජන සේවයක් බවට පත් කරගත්තු. සැබෑ මහජන සේවයක් ලෙස දේශපාලනය කරන දේශපාලන සංස්කෘතියක් අපේ රට ඕනේ. ඒ නිසා එවැනි වෙනසක් අපි කළ යුතු තියෙනවා. ඒ ඇරෙන්න නිකන් දැන් තව එක නායකයෙක් වෙනකොට තව නායකයෙක් මහින්දට බැරුණාම බැසිල්ට පුළුවන්, බැසිල්ට බැරුණාම නාමල්ට පුළුවන් වගේ විකාර වලට යන්නේ නැතුව අපි ජනතාවට කියන්නේ මොකද්ද? දැන් අපේ රටේ බරපතල සමාජ ආර්ථික වෙනසක් ඉල්ලා සිටිනවා. ඒ වෙනස කරන්නේ නැතුව අපිට මෙතනින් එහාට යන්න බෑ. නිසා ඒ වෙනස කරන අපි අදිෂ්ඨාන කරගත යුතු තියෙනවා. ඒ වෙනස කරන්න පුළුවන් ප්‍රතිපත්ති තියෙන කණ්ඩායම කවුද කියලා අපි තෝරගත යුතු තියෙනවා. අපි හිතනවා ඒ සඳහා ජනතාවට විශ්වාස ගන්න පුළුවන් බලවේග ලෙස ඉන්නේ අපි. නිසා අපි කියන්නේ අපිත් එක්ක සඳහා එකතු වෙන්න. ඒ අතරම අපි කියන්නේ දේ තමයි අපි ආණ්ඩුවට බල කළ යුතු තියෙනවා. මේ දරා ගන්න බැරි බඩු මිලකින් ජනතාව පීඩාවටපත් නිසා වහාම ආණ්ඩුව ජනතාවගේ බඩු මිල අඩු කරන්න, ජනතාවට සහන දෙන්න, වහාම සහන දෙන්න, ඔවුන්ගේ ජීවන බර අඩු කරන්න මැදිහත් වෙන්න, නැත්තම් දෙවන්ත ජනතා විරෝධයකට මුහුණ දෙන්න ලෑස්ති වෙන කියලා තමයි අපිට ආණ්ඩුවට කියන්න තියෙන්නේ. The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාතී වාර්තාකරණය.